ශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලොවග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අපි මේ වන විට අවබෝධයට මඟ පෙන්වීමේ ධර්මදේශනා 16ක පමණ ප්‍රමාණයකින් දහම් අවබෝධය පිළිබඳව ඒ සඳහා අවශ්‍ය කරන මඟ පිළිබඳව යම් යම් ආකාරයට සාකච්ඡා කරනු ලැබුවා. අදත්
අපි සූදානම් වෙන්නේ ඒ සාකච්ඡා පෙළ ඔස්සේ තවත් එක් ධර්ම දේශනාවක් කරහා යම් කිසි කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමක නිරත වෙන්න. සද්ධාවන්ත පින්වතුනි, අපි අවබෝධයට මඟ පෙන්වීම 16 ධර්ම දේශනාවේ ඒ වගේම 15 දේශනාවේ සිට 16 දේශනාවෙත් අපි වැඩි වශයෙන් අවධාරණය කරපු කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක නැවත මතක් කර ගැනීම පිණිස වඩාත් සුදුසුයි මේ දේශනා ඔබ ශ්‍රවණය කරනවා නම් අපි එහිදී මතක් කළා පින්වතුනි, අවබෝධය පිණිස යන ගමනේදී තා වැදගත් වෙන කාරණා දෙකක් විශේෂ කොට දැක්වුවා. ඒ තමයි පළමුවෙනි කරුණ තමයි කුමක්ද අපි අවබෝධ කළ යුත්තේ. අපි කරන්ට යන්නේ මොකද්ද කියන දැනගන්න, ඒක කරනවා නම් ඒක මොකද්ද කළ යුත්තේ කියලා දැනගන්න එපාය. ඒ කුමක්ද අවබෝධ කළ යුත්තේ කියන එක අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය අසුරු කරගෙන අපි ඒකත් තේරුම් ගන්න ඕන. ඊළඟට අපි පෙන්වා දුන්නා ඊළඟ වැදගත් කරුණ තමයි එකී අවබෝධ කළ යුත්ත අවබෝධ කර ගැනීම පිණිස අපේ ප්‍රායෝගික ගමන වෙනුවෙන් ඒ අවබෝධ වීමේ ප්‍රායෝගික ප්‍රතිපදාව වෙනුවෙන් අපි කෙසේ හැසිරිය යුතුද? අනේ කෙසේ හැසිරිය යුතුද කියන කරුණත් එක්ක අපි ප්‍රායෝගික වීමක් තමයි තියෙන්න ඕනේ. ඒක වමනා නම් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒකත් යම් කිසි ආකාරයක මුලින් පැහැදිලි කිරීමක් කරගන්නවා මේ විදිහටයි මේක කරන්න ඕනේ කියලා. හැබැයි ඊපමණකින් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. වැඩි බර පැත්තක් තියෙන්නේ ඒක කරන එකට. ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව කෙරෙන්න ඕනේ. ඒක තවත් එක්තරා දැනුමකට සීමා වෙන කොටසක් වෙන්න බෑ. ඒ නිසා අපිට මේ මාර්ගය පෙන්වා දීමේදී මා පෙන්නවා කියා දුන්නා අපිට ඒක වචන මාත්‍රයකින් කතාබස් කරලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක් තුළම ඊටාම පැහැදිලි වැඩපිළිවෙලක් තුළ ප්‍රගුණ විය යුතු දෙයක්. හොඳට භාවිතයට ගත යුතු කාරණාවක් තමයි මේ මාර්ගයේ ගමන් කිරීම කියන එක. මොකද ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වචනේ මා නිතර සිහිපත් කරනවා. ඒ තමයි භාවේතබ්බං කියන වචනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ මාර්ගය පිළිබඳව ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. පින්වත් මහණෙනි, මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා ආර්ය සත්‍යයක් තිබෙනවා කියලා පළමුවෙන් පෙර නොයසු නොවිරු ආකාරයේ දහම් ඇසක් එයාට පහළ වෙන්න ඕන. කොහොමද චක්කුං උදපාදි කියවෙතන දහම් ඇසක් පහළ වෙන්න ඕන.
ධම්මචක්කුවක්. ඒ දහම් මැස පෙර නොඇස්සූ නොවීරු. ඒ කියන්නේ බලන්න තේරෙනවනේ කියන දේ ඔබට නොඇස්සූ කියලා කියන්නේ මේක අහලා ගත්තු එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒකේ අදහස වෙන්නේ ඒක මේ අපිට ගාව ඇති වෙන්න ඕනේ පැහැදිලි වැඩපිළිවෙලක් තුළ අපි තුළ ප්‍රායෝගිකව ගොඩනගෙන්න ඕනේ දෙයක්. ඒක එහෙම දෙයක් තියෙනවා ඒ වගේ සත්‍යයක් කියලා මට කවදාවත් නැති විදිහට ඒ ධර්මය අවබෝධ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ මුලින් ප්‍රකාශ කරනවා. හැබැයි මහණෙනි ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්ලා දෙනවා මහණෙනි මේක මෙන්න මෙහෙම දෙයක් තව. තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි කියලා දේශනා කරනවා. මහණෙනි මට ඒ වගේම මේ කාරණාව ගැන මෙහෙම තේරුණා. මෙහෙම අවබෝධ වුණා. පෙර නොඇසූ විදියට දහම් මැසක් ඒ ගැන පහළ වුණා. විශේෂ ඥානයක් මට ඒ ගැන පහළ වුණා. ඒ වගේම ප්‍රඥාවක් මට පහළ වුණා. ඒ වගේම විද්‍යාවක් පහළ වුණා. මහතු හෙළිවීමක් සිද්ධ වුණා. විශාල ආලෝකයක් ඒ පිළිබඳව පහළ වුණා. ඒ මොකක් ගැනද කියන්නේ පින්වතුනි? ඒ මේ මාර්ගය තංකෝ පනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය. මේ දුකෙන් නිදහස් වීමට තියෙන මාර්ගය පිළිබඳව මොකද්ද කියන්නේ? භාවේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. එය භාවිතා කළ යුතු දෙයක් යයි කියා. භාවිතයට හොඳට භාවිතයට ගත යුතු දෙයක්මයි ඒක කියලා මට නුවණක් පහළ වුණා. දහම් මැසක් පහළ වුණා. නේ? චක්කුං උදපාදි ඥානං උදපාදි. හොඳ නුවණක් පහළ වුණා. ඊට පස්සේ ප්‍රඥාවක් ඇති වුණා ඒ පිළිබඳව. පඤ්ඤා උදපාදි. විද්‍යාවක් පහළ වුණා. ඒ වගේම ආලෝකයක් පහළ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ තුල ඒ ඇතිවිච්ච අවබෝධය ඒ මහත් වූ ආලෝකය මෙන්න මේ කරුණේ පැහැදිලි බව නිසා ඇතිවිච්ච දෙයක්. ඒ මොකද්ද? මේ මාර්ගය මේ ප්‍රතිපදාව අපි ප්‍රගුණ කළ යුතුයි කියලා පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. එතකොට අපිට මේ අවබෝධය කරා යන්න එහෙනම් ඒ ප්‍රගුණ වීම කියන එක විය යුතුමයි. එහෙම නැතුව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය වැරදුනා කියන්න බැහැනේ අපිට. අපි පොතින් පතින් කියෙව්වා, දැන ඇඳින ගත්තා, ඉගෙන ගත්තා, පාඩම් හිටියා. දැන් අපිට ආපහු ඕනනම් මතකෙන් කියන්න පුළුවන්. මේක නෙවෙයි මේ කියන්නේ. මේ පටිපදාව පැහැදිලිව විස්තර කර කර බෙද බෙදා පෙන්වා දෙන්න පුළුවන්කමට නෙවෙයි අපි මාර්ගය වඩනවා කියලා කියන්නේ. හැබැයි මෙහෙම දෙයක්. ඒ මාර්ගයේ වඩන කෙනාට එහෙම බෙද බෙදා පෙන්වා දීමේ හැකියාව තියෙනවා. මොකද ඒ පියවර ගානේ පැහැදිලිව ඒ වර්ධනය කර ගැනීම කරනවා Taman තුල. ඒ නිසා එයාට මාර්ගය පැහැදිලිව කියලා දීමේ හැකියාව තියෙනවා. තමා වැඩුව ආකාරය ගැන පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි හොඳට හොයලා බැලුවොත් ඒක බුද්ධ දේශනාවෙන් පිට යන්න විදිහක් නැහැ. බුද්ධ දේශනාවත් එක්කම හොඳට ගලප ගන්න බැරිකමක් වෙන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ කවදාවත් මේක ප්‍රායෝගික නොවන පිළිවෙලකින් දේශනා කරන්නේ නැහැ. ඒතට ඒ ප්‍රායෝගිකත්වයේදී හැබැයි ඒ දේශනාවේ මතු පිටින් පෙනෙනා වූ වචන ටිකකට සීමා වෙච්ච බවක් තියෙන්න විදිහක් නැහැ.
ඒ වගේ ඊට වඩා බොහොම සියුම් ස්වභාවයක්. තව මේවා වචන ඇතුළෙන් පැහැදිලි වෙලා ඔබට ඒ වඩන කෙනාට පැහැදිලි වෙලා හොඳට පැහැදිලි වෙලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ මාර්ගය මෙයයි කියන කාරණාව පිළිබඳව වගේම අර අවබෝධ වෙන්න ඕන කරුණු කාරණත් ඒකලා තමන්ගේම අවබෝධයක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා අපි විටෙන් විට විශේෂයෙන් පොහෝ දින ධර්ම දේශනාවන් වලදීත් ඒ වගේම තව විවිධ ආකාරයේ ධර්ම දේශනාවලදී දහම් සාකච්ඡාවලදී මේ අවබෝධ කළ යුත්ත පිළිබඳව පැහැදිලි කර ගැනීම කරනවා. ඒක දහම් දැනුමක්නේ. ඊළඟට අපි මේ අවබෝධයට මඟ පැහැදිලි කරගන්නා මේ දේශනා පෙළේදී අපි උත්සාහවත් වෙමු හැමනම් මේකේ ප්‍රායෝගික පැත්ත හඳුනා ගන්න. ඉතින් මේකෙදී බුදුරජාණන් වහන්සේ මා ඔබට පෙන්වුවා ගියවර දේශනාවේ කියන්නේ අවබෝධයට මඟ පෙන්වීම 16 දේශනාවේදී ඔබ නැවත හොඳට අහන්නට ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්ම කරුණු ටික කියලා ඒ කියපු ධර්මතාවයම මේ කියපු කාරණාවම මේ අනිත්‍යයි කියලා පෙන්නලා දුකයි කියලා පෙන්නලා මේ කියපු අනිත්‍ය ස්වභාවයම මේ කියන දුක්ඛිත ස්වභාවයම මහණෙනි ඔබ දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එතකොට දියුණු කරන ලද ප්‍රඥාවෙන් දැක්කාම තමයි අපිට ඒ පිළිබඳව ඉතා හොඳට අවබෝධ වෙන්න පටන් ගන්න. අන්න එහෙම දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකිනකොට ඇති වෙන අවබෝධයට තමයි පුළුවන් වෙන්නේ අපේ මේ සැබෑම දුක පිළිබඳව අත්හැරලා යන ස්වභාවයේ කලකිරීමකටපත් වෙන්න පුළුවන්. එතෙක් අපි කලකිරෙනවා. ඒක ඒත් අතහැරෙන්නේ නැහැ. එතෙක් අපිට සමහර වෙලාවට මේ ඔක්කොම ඇත්තමයි මට නම් එපා වෙලා තියෙන්නේ කියලා දැනෙන්නව තේරෙනවා. කියනවත් එක්කනේ. හැම දෙයක්ම එපා වෙලා මන් දැන් ඉන්නේ කියලා. අතහැරෙන්නේ නැහැ වුණාට. తాවකාලික කලකිරීමක් හැටියට අපේ බලාපොරොත්තු හැම දෙයක්ම වතුර යනකොට වැඩක් නෑ මේ හැම දෙයක්ම මං අතාරිනවා කියලා හිතට එනවා අයියක්. ඒත් ඒක අතහැරෙන්නේ නෑ. හේතුව තමයි එයා ඒ ඉවෙලට එහෙම එන එක දියුණු කරන ලද ප්‍රඥාවක් කරහා අවබෝධ කළ යුතු දෙයක් බවට පත් කරගෙන නැත්තම්. ඒ කියන්නේ එයා තුළ එයාගේ ප්‍රඥාව දියුණු කරගෙන ඒ ප්‍රඥාව තුලින් මේ යථාර්ථය පිරිසිඳ දැකපු බවක් නැත්තම්. ඒ නිසා අපි මෙතනදී වැදගත්ම දේ හැටියට කතා කළ යුත්තේ ඒ ප්‍රඥාව කොහොමද අපි උපදවා ගන්නෙ කියන කරුණ. එතකොට මේ කතාව වචන මාත්‍ර කතාවක් නෙවෙයි හැබැයි. ප්‍රඥාව කොහොමද උපදවා ගන්නෙ කියන එක අපි බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙලා එක් කතාව පැහැදිලි කරගන්න ඕනේ ක්‍රියාකාරීත්වයකට යමින්ම. ඒ නිසායි මේ දේශනා බොහොම පෙළගස්වීමක් එක්ක හෙමින් සාකච්ඡාවට භාජනයක් වෙන්නේ. ඇත්තටම පින්වතුනේ මේ ධර්මය අවබෝධ කර ගැනීමේදී අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ සිටියා. ඒ බුදුරජාණන් වහන්සේත් ඒ රහතන් වහන්සේලාත් පිරිවරාගෙන තව සෙසු මාර්ගඵලලාභී ආර්ය පිරිස වැඩ සිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් සෙසු මාර්ගඵලලාභීන්වත් පිරිවරාගෙන ඒ අය සමග පිරිවරක්සේ එකතු වෙලා
අලුතෙන් පැවිදි බවට පත් වූ නවක භික්ෂූන් වහන්සේලා ඒ වගේම අලුත් ශ්‍රාවක පිරිස ඒ අය සමග කටයුතු කරමින් වාසය කළා. මම මේ කියන්න යන දේ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ වාසය කිරීමට කිව්වේ පෛරුපාසානම් පවත්වනවා කියලා. මොකද මේ ධර්මයේ යන පිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කීටාගිරි ආදී සූත්‍ර දේශනාවලත් තවත් සමහර සූත්‍ර දේශනාවලත් පෙන්ලා දෙනවා. කොහොමද කෙනෙක් මේ ධර්මයට එන්නේ කියලා. ඒක කියනවා මුලින්ම සද්ධාව උපදවා ගන්නවා. හිතේ පැහැදීම ඇති කර ගන්නවා යම්කිසි කෙනෙක් මේ ධර්මය අහද්දී. ඊළඟට එයා කරන්නේ ඒ සද්ධාව උපදවාගත්තු කෙනා ඒ අහපු ධර්මයේ ගැන සද්ධාව උපදවා ගන්නවා. ඒ ධර්මයේ කියපු දැන් භාග්‍යතුන් වහන්සේ වෙන්න පුළුවන්. තවත් රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සසු මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක්ගෙන් ඒ අහපු ධර්මයක ඒ බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ වගේම ඒ කියලා දුන්නු ධර්මතාවය පිළිබඳවත් ඒ වගේම මේ ධර්මතාවයට අනුව හික්මෙන්ට උත්සාහවත් වෙනවා කියන ශ්‍රාවක සංඝ පිරිස ගැනත් ලොකු ප්‍රසාදයක් හිතේ ඇති කර ගන්නවා මූලික වශයෙන්. ඒ ප්‍රසාදය ඇති කරගත්තු කෙනා සද්ධා ජාතෝ සමහරට මේක මේ ප්‍රසාදය ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේ හෝ ඒ ශ්‍රාවක සංගරුවනේ ස්වාමීන් වහන්සේ නමක් හෝ පිණ්ඩපාත චාරිකාවක එහෙම නැත්නම් ප්‍රදේශයකින් ප්‍රදේශයකට යන චාරිකා අතරමඟකදී මුණ ගැසුණු අවස්ථාවක ඇසු පුංචි බණපදයක් ඇසුරු කරගෙන වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේදී ඒ වගේ පිණ්ඩපාතයකට වැඩිය පොඩි අවස්ථාවක උන්වහන්සේ පිණ්ඩපාත ටික බෙදවට පස්සේ එතනින් වඩිනවා නම් වචන කිහිපයකට එහා කතා කරන්නේ නැහැ. හැබැයි සමහර අයගේ පිණ්ඩපාත පූජා කිරීම මෙහෙම සිද්ධ වෙනවා. ස්වාමීනි වැඩ ඉන්න ඔබ වහන්සේ අපි දානෙ පිළියෙල කරලා අද ඔබ වහන්සේ අනිත් ගෙවල් වලට දාන්නට වඩින්න අවශ්‍ය නැහැ. අපි ඔබ වහන්සේට අවශ්‍ය කරන දාන ටික සම්පූර්ණයෙන් පූජා කරලා අපි මේ පින්කම කරගන්න කැමතියි කියලා උන්වහන්සේට වැඩ ඉන්න සලස්සලා වළඳන්න පෑන් සපයලා ඊට පස්සේ දාන ටික පිළියෙල කරලා එතනම වළඳන්න පිළිගැනීමක් කරනවා. කරලා ඒ අවශ්‍ය උපස්ථාන ටික සිදු කරලා දෙනවා. එතකොට එවන් අවස්ථාවක ඒක දානකට වැඩි ආස්සේ උන්වහන්සේලා ඒ භුක්ති විඳීමෙන් පස්සේ ඒ දානේ භුක්ති විඳලා ඉන්න අනතුරුව මේ සඳහා පින් අනුමෝදනා දේශනාවක් කරනවා. භුක්තානුමෝදනා දේශනාව. එහෙම නැතිනම් ස්වාමීන් වහන්සේලා කරන්නේ පිණ්ඩපාත බෙදුවට පස්සේ පාත්‍රේ වහලා සුවපත් වේවා කියලා බිම් බලාගෙන ආපසු ඊළඟ ගෙදරට වඩිනවා. දීර්ඝව කතාවට පැටලෙන්නේ නැහැ. බණ කියන්න කියලාවත් දිගට කතා යන්නේ නැහැ. බොහොම සුළු වචන ටිකක් තමයි අවම වචන ටිකකින් පිළිතුර දීලා උන්වහන්සේලා වඩිනවා. එතකොට බණ ටිකක් ඇහුවේ මාර පැහැදිලි කරපු ආකාරයේ දාන පිළිගැන්වීමක් සිදු කරගත් අවස්ථාවක හෝ එහෙම නැත්නම් විශේෂ චාරිකාවකට යන අතරතුරේදී මුණ ගැසීමක් සිදු වෙලා හෝ එහෙමත් නැත්නම් වස්සාන සමයක ඒ ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා ඒ ගමේ වැඩ වාසය කරවාගෙන ඒ වස් කාලය තුල අප උපස්ථාන කරමින් අපි
වතපිළිවෙත පුරන අතරතුරට උන්වහන්සේ ඊට අනුග්‍රහයක් වශයෙන් අපිට දහම් කරුණු කියලා දුන්නොත් ඒ විදිහට ධර්මය ඉගෙන ගන්නවා. ඒ හැරෙන්නට මේ ගිහි පිරිසට අද වගේ අහවල් තැන අහවල් දවසේ අහවල් වැඩසටහන කියලා විශාල පිරිස් එකතු වෙලා ධර්ම වැඩසටහන් එහෙම සිද්ධ වෙච්ච යුගයක් නෙවෙයි එදා. ඒ නිසා ඒ කාලේ මේ ධර්ම ඉගෙන ගැනීමට තිබිච්ච අවස්ථාව අඩු නිසා මේ දහමට මනාකොට පැමිණෙන කෙනෙක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන හොයාගෙන ඒ ධර්මය හොයාගෙන උන්වහන්සේලා වැඩ වාසය කරන ඒ දුෂ්කර ගිරි දුර්ග ඔස්සේ සමහරලාට දුෂ්කර සෙනසුන් වලට පැමිණිලා උන්වහන්සේලා මුණ ගැහිලා කටයුතු කරන්න බලනවා. ඒකට තමයි කියන්නේ අර සද්ධාව ඇතිවිච්ච ලක්ෂණය එතන තමයි අර්ථ ගැන්වෙන්නේ කියලා. සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාව ඇති වුණ කෙනා සොයාගෙන යනවා. උපසංකමති කියලා කියන්නේ මොකද්ද? හොයාගෙන යනවා එතෙන්ට. හොයාගෙන පැමිණෙනවා. මොනවද හොයාගෙන පැමිණෙන්නේ? ධර්මය හොයාගෙන පැමිණෙනවා. ධර්මය ලබා ගන්න කාවද හොයාගෙන පැමිණෙන්නේ? කල්යාණ මිත්‍රයන් වහන්සේලව හොයාගෙන එනවා. ඒ සොයාගෙන ඇවිත් මොකද කරන්නේ? උපසංකමිත්වා පෛරුපාසති. හොඳට ආශ්‍රය නිශ්‍රය කරගෙන එකට ජීවත් වෙනවා. ඒකට තමයි කියන්නේ පෛරුපාසති. නැත්තම් පෛරුපාසානම් පවත්වනවා කියලා අපි කියන්නේ. යම් යම් සම්බන්ධතා පවත්වන. කොහොමද මේ සම්බන්ධතා? අපි ගිහි කෙනෙක් හැටියට කරන්න ඕන අප උපස්ථාන වත් පිළිවෙත් වලින් සම්බන්ධ වෙනවා ඇවිල්ලා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා මේ අයගේ ඇවතුම් පැවතුම් දිසා බලාන ඉඳලා මේගොල්ලන්ට සුදුසු කාලයේදී වෙලාවේදී මේ දේ මෙහෙම කරන්නට එපා. මෙන්න මේ දේවල් මෙහෙම කරගන්න ඕනා කියලා කළ යුතු දේ පෙන්වා දෙනවා, නොකළ යුතු දේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ ඔහුට හිමින් හඳුන්වලා දෙනවා කරණීය ධර්ම මොනවද, අකරණීය ධර්ම මොනවද. එතකොට මේ පැමිණිච්ච කෙනත් උපස්ථාන කරමින් ඒවා අහගන්න හොඳට පෛරුපාසන්තෝ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන තමයි මේ උපස්ථාන කිරීම, වතපිළිවෙත පිරීම, මේ ඇවතුම් පැවතුම් පවත්වන්නේ. හොඳට කන් යොමාගෙන ඒ විලාවට සුදුසු පරිදි සුදුසු කල්ලි පෙන්වා දෙන්නා වූ ඒ වටිනා උපදේශ හොඳට අහගෙන හොඳට පිළි අරගෙන කටයුතු කරන්න තමයි හැසිරීම තියාගන්න. එතකොට මේ යොමාගත් කන් ඇතුව ශ්‍රවණය කරන්න යොමු කරගත්තු ඒ කන් වලින් ඇහෙන බණපද තමයි අපේ ජීවිතයට කාවදින්නේ. ඕහිත සෝතෝ ධම්මං සුනාති. හැමතිස්සෙම බණම අද එක සූත්‍රයයි, හෙට තව සූත්‍රයයි, උදේට එක සූත්‍රයයි, දවල්ට එක සූත්‍රයයි, හවසට එක සූත්‍රයයි කටපාඩම් කරගන්නවා, ආය පාඩම් දෙනවා. එහෙම එකක් නෙවෙයි තිබුණේ. තමන්ට අදාළ වෙන සූත්‍රයක් දේශනා වෙනවා භාග්‍යතුන් වහන්සේගෙන්. එහෙම නැත්නම් ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා හරහා ඒ සූත්‍ර ධර්ම කරුණු දේශනා වෙනවා. හැබැයි ඒවට අවස්ථාව යෙදෙන පිළිවෙලටයි, අවස්ථාව හැදෙන පිළිවෙලටයි උන්වහන්සේලා අවවාද කරන්නේ. ඒ සඳහා උන්වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය ලැබමින් වැඩ ඉන්නවා.
අප උපස්ථාන වත් පිළිවෙත් පුරමින් වැඩ ඉන්නවා. දැන් ඔබට තේරෙනවද මෙයයි අවබෝධ කළ යුත්තේ කියන එක දිගට අහලා ඉවර කරපු එකක් නෙවෙයි. ඊට පස්සේ වැඩේට හොඳට බැහැලා කරන්නම්කෝ කියලා කරපු විදිහක් නෙවෙයි තියෙන්නේ. යම් අවවාදයක් ලැබුණාම ඒ අවවාදයේ තුල ශික්ෂණයක් ලබනවා වත පිළිවෙත මුල් කරගෙන ඉස්සරහට දියුණු වෙමින්. ඒක තමයි ප්‍රතිපදාවේ ආරම්භක වැඩපිළිවෙල. ඒ නිසා මේකෙදී හොඳ අවබෝධයක් මෝරන්න අපි අර කතා කරපු හොඳ අවබෝධය කියන එක මොකද්ද දැන්? ඒක අපිට මතු පිටින් බලලා තීරණ ගත්ත එකක් නෙවෙයි. සාමාන්‍ය හොඳට හැරලා බලලා ගත්ත එකක් නෙවෙයි. සාමාන්‍ය හිතලා බලලා ගත්ත එකකුත් නෙවෙයි. ඒක දියුණු කරන ලද ප්‍රඥාවෙන් දැක්ක තත්වයකට ලැබෙච්ච ප්‍රතිඵලයක් තමයි අවබෝධය. එතකොට එතෙන්ට යන්න හොඳ අවබෝධයක් මෝරන්න මේ හදවත තුල එයා මූලිකව දියුණු කරගත යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒක පුරමින් ඒ ශ්‍රාවක සංඝ පිරිසත් එක්ක බොහෝම ආදර ගෞරව ආදරයෙන් යුක්තව එකට ඇසුරු කිරීමේ යෙදෙනවා. ඉතින් පින්වතුනි ඒ ක්‍රමයෙන් තමයි එදා ප්‍රඥාවෙන් වැඩි සිහියෙන් හොඳ තත්වයක හිටිය මගඵල ජීවිත ලබන්නම පාරමිතා ධර්ම පිරී පැමිණි ඒ උත්තම පිරිසත් කටයුතු කෙරුවේ එලෙසයි. එතකොට අද අපිට ඒ කියපු දේවල් වලින් අපිට තියෙන්නේ මොනවද බලන්න ඕන. එදා තරම් නැති වුණාට අපි අපේ සුඛෝපභෝගී ජීවිතය ගෙවන්න අවශ්‍ය සැප සම්පත් පුරවගෙන තියෙනවා. යාන වාහන පහසුකම් වලින් තමයි අපේ ගමන් බිමන් තියෙන්නේ. එදා රූක්ෂ විදිහට කැලෑබද පාරවල් ඔස්සේ සිය පා ගමනින් තමයි ගමන් ආරම්භුවේ. දුර බැහැරට ගමන් කළේ දැන් බුදුරජාණන් වහන්සේ පවා ගාක් අවස්ථාවලදී සිය පා දෙකින්ම තමයි උන්වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වැඩි. දැන් මිනිසුත් එහෙමයි. කලාතුරකින් ප්‍රභූ පිරිසට තමයි සමහරලාට අසරතයක් කරත්තයක් කියන්නේ. ඒ වගේ මොකක් හරි තිබුණේ. ඉතින් මේ ධර්මයට යොමු වෙච්ච පිරිස අර දුෂ්කරතා ගැන නොසිතා තමයි මේ අප උපස්ථාන කරගෙන වතපිළිවෙත පුරාගෙන අද තරම් තියෙන පහසුකම් තිබුණා නෙවෙයි. ගිහි පින්වතුන්ට ගෙවල් වල ඉන්න අයටත් අද තරම් පහසුකම් තිබුණේ නැහැ. නමුත් ජීවිතය ධර්මානුකූලව දැකීම පිණිස ප්‍රතිපදාව තිබුණා. අද තරම් අතට පයට වැඩකාරයෝ මේ ඉන්න පුළුවන් ඒ කාලේ. ඒ අයත් වැඩ කරන්න ඕනේ අද තියෙන පහසුකම් එක්ක නෙවෙයි. දුර බැහැරක ගිහින් වතුර ටික අරන් එන්නේ. සමහර දුර බැහැර තියෙන ඇලකට දොලකට ගිහිල්ලා ගංගාවකට ගිහිල්ලා පොඩි කලගෙඩියකට තමයි උකුල තියාගෙන වතුර ටික ගියේ. එතකොට නාගන්න පෑම් පහසු වෙන්න යන්න ඕනේ වගේ තැන්වලට. අද අපිට එහෙම නෙවෙයි. කුස්සියේ තියෙනවා වතුර ටික ගන්න ටැප් එක. ඒවා ළඟට අතට පයට ලැබිලා තියෙනවා. එතකොට ඒ අය හොඳට දාන ටිකක් රසවත්ව හදන්න මිරිස් කුඩු ටික ගලේ අඹරලා ගන්න ඕනේ මිරිස් ටික. මිරිස් කුඩු නෑ. අනිත් ඒවා කුඩු නෑ ගන්න. ඒවා ඒගොල්ලෝ දවස් 2-3කට ප්‍රමාණවත් වෙන්න
අඹරගෙන ඒවා පොඩි කල් තියාගන්න පුළුවන් ක්‍රමවේද ඔස්සේ දවසක් දෙකක් තියාගන්න. වේල් දෙක තුනක් යනකොට ආයෙ අලුතෙන් අඹරන්න ඕනේ. ඒක දිග වැඩක්. සහල් ටික නිකන් ගන්න බෑ. ගල් වැලි ඉවත් කරපු, හොදපු, පිරිසිදු කරපු, පොලිෂ් කරපු හාල් තිබුණේ නැහැ. වී එකක් අරගෙන අවුවේ වේලලා කොටා ගන්න මෝල් තිබුණේ නැහැ. මෝල් ගස් අරගෙන වංගෙඩි අරගෙන කොටනවා. කොටලා පෑහලා සහල් ටික හදාගෙන වේලකට දෙකකට ප්‍රමාණ වෙන්න හාල් ටික හදාගෙන බත් එක හදා ගන්න ඕනේ. මම මේව නෙවෙයි කියන්න ගන්නේ. එදා ඒ සියල්ලත් කරගෙන ශ්‍රාවක සංඝ පිරිසේ උපස්ථාන අප උපස්ථාන හැමදාම සමහරලාට උදේට පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට දාන ටික බෙදාගෙන ගිලම්පස ටිකක් අරගෙන ළඟපාත ආරණ්‍යයක් තියෙනවා නම් ගිහිල්ලා හවසට පිළිගන්වගෙන පින්දහම් එකතු කරගෙන එහෙම ක්‍රමවේද ඔස්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලැබමින් නිරතුරු ඇසුරක සිටි බවක් අපිට පේනවා. මා ඇයි මෙහෙම කීවේ මේවා කියා යන එකේ තේරුම මොකද්ද කියලා අපිට හිතෙන මානසිකත්වයක් නම් අපිට දැන් ඇති. ඔය පරණ කතා කියවලා පුළුවන්ද කියලා. එතකොට අලුත් කතාවකින් අපි අවබෝධ කරලාද මේ? අපේ දැන් අලුත් කතාවක්, අලුත් වැඩසටහන්, අලුත් වැඩමාලා සියල්ලක්ම සැලසුම් වෙලා අපි හදාගෙන තියෙනවනේ. දැන් ඒ වගේ ලොකු අවබෝධයකට ගිහින්ද අර අහිංසක පැරණි අපේ මුතුන් මිත්තෝ ලැබූ අවබෝධයවත් අපි ලබලද ජීවිතය තුළ? ඒ රැකවරණයවත් අපි ලබලද? එහෙම වෙලා නැහැ. ඒ නිසා පින්වතුනි මේ ප්‍රායෝගික තත්ත්වය ගන්න ඕනේ අපි. ආයි ඒ යුගයට ගිහිල්ලා අපිට දුෂ්කරතා හදාගන්න කියලා නෙවෙයි අපි කියන්නේ. පහසුකම් ටික තිබුණාවයි. ඒ පහසුකම් එක්ක වැඩ කිරීම පහසු වෙලා තියෙන එක හොඳයිනේ. හැබැයි අපේ කල යුතු කටයුතු ටිකේ පහසුකම් වැඩි වෙන්න මොකද්ද කියා ගන්න බැරි අපහසුයක් ඇති වෙලානේ මේ ධර්ම මාර්ගයට යන්නේ කි. ඉතින් අපිට ඉස්සර වගේ එහෙම දුර බැහැර ගිහිල්ලා අවවාද අනුශාසනා ගන්න ඕනේ. දැන් අපිට නිරතුරුවම ධර්මයේ අපේ නිවෙස් වලට ඇහෙන්න එනවා. එතකොට ඒවා නිතර අහන්න පුළුවන් නිසා ධර්ම ගෞරවයනේ අඩු වෙලා තියෙන්නේ. එදා ඒ අය දුෂ්කරව ගිහිල්ලා ධර්ම ගෞරවයක් ඇතුව වැඳ නමස්කාර කරගෙන ඒ දිසාවට හොඳ ගෞරවයකින් හැරිලා තමයි බණ ටික ඇහුවේ. ඉතින් අද අපිට එහෙම එකක් නැහැ. අද අපි එක විදි වලින් හොඳට නිදාගෙන බණ චුට්ටක් අහා ඉඳලා අපිට නිින්ද යනවා. ඉතින් එක දවසකවත් එක ධර්ම දේශනාවක් ඉවර වෙනකන් අහන්න තරම් අපිට සිහි කල්පනාව තියාගන්න වෙලාවක් නැහැ. අපි අපි තමයි ගොඩාක් වැඩ කරනවා කියලා හිතෙනවා. හැබැයි අපේ මුතුන් මිත්තෝ වැඩ කරපු විදිහත් එක්කලා ඒගොල්ලෝ වැව් අමුණු හදාගත්තා. ඇලවේලි බැඳගත්තා. මේවා සුද්ධ කෙරුවා නෙවෙයි. ඒවා නිර්මාණය කරගත්තා. කුඹුරු අස්සද්ද ගත්තා. කුඹුරක් වැඩ කරලා වී වපුරනවට නෙමෙයි කුඹුරක් අස්සද්දනවා කියලා කියන්නේ. අස්සද්දනවා කියලා කියන්නේ ලියද්ද සකස් කරන. එතන තියෙන පිට්ටනියක් හෝ එහෙම නැත්නම් නිකන් ගොඩබිමක් ජලයේ රඳා පැවතින ලියද්දක් බවට පත් කරලා විශාල පස් කොටසක් අයින් කරලා ඒක මඩ කරලා වපුර ගන්න පුළුවන් තැනකට පත් කරන එකට කියන්නේ අස්සද්දනවා කියලා. කුඹුරු අස්සද්දනවා කියන්නේ ඒකට. එතකොට වගා කරනවා කියන්නේ තව එකක්. ඒ කුඹුරේ අස්වන වගා කිරීම අපි සමහරවිට දැන් කරනවා. ඒකටත් අපිට දැන් අපේ අතේ පයේ හයියෙන් වැඩ කරනවට වඩා දෑතේ දෙපැයේ වීරියට වඩා මැෂින් යන්ත්‍ර සූත්‍රවල උපකාරයෙන් තමයි කරන්නේ. ඒතර අපිද වැඩියෙන් වැඩ කරන්නේ අද යන්ත්‍ර සූත්‍ර මැෂින්ද. හැම දෙයකටම මැෂින් නිර්මාණය වෙලා. මා මේවා දොස් කීමක් නෙමෙයි කියන්නේ මේ. ඒවා කමක් නැහැ. වැඩ පහසු කරගමු අපි. ඒ පහසුවෙන් ලැබෙන ඒ පහසුකම් ටික ඇයි අපිට හැරුණේ ධර්මයට යන්න අපහසුකම් ටිකක් කරගන්න.
මෙච්චර ධර්මයේ තේරෙන එක අපහසුකමක් උනේ ඇයි අපිට? අපේ තිබිච්ච උවමනාවට මොකක් හරි වෙලා තියෙනවා. අපේ තිබිච්ච බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ගෞරවයට මොකක් හරි වෙලා තියෙනවා. අපේ තිබුණු මේ ධර්මයේ පිළිබඳ තියෙන ගෞරවයට මොකක් හරි වෙලා තියෙනවා. ආර්ය සංගරුවන පිළිබඳව තිබිච්ච ගෞරවයට මොකක් හරි පළුද්දක් වෙලා තියෙනවා. බලන්න එහෙම නොවුනා නම් මෙහෙම වෙන්න විදිහක් නැහැ. අපි පන්සලට යනකොට එදා තිබිච්ච ගෞරවයෙන් ඒ විදිහටම යනවද? පන්සල් භූමියේ ස්වාමීන් වහන්සේ ඉන්න කුටිය ළඟට යනකම් අපේ වාහනේ කරකෝගෙන ගිහිල්ලා අපි හෝන්නේකුත් ගහලා සමානට බහිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ ටිකක් රේස් කරලා බහිනවා වෙන්න පුළුවන්. ඒකේ රවුමක් කරකවලා නවත්තනවා වෙන්න පුළුවන්. මේ කාලය තුල උන්වහන්සේලාගේ බණ භාවනාවට අපෙන් හිරිහැරයක් වෙනවද නැද්ද? මේවා ගැන සැලකිල්ල අඩුයි. අපි යනකොටම සියලු දේවල් ලෑස්ති වෙලා උන්වහන්සේලා එළියට ඇවිල්ලා අපෙන් අහන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් විනාඩියක් දෙකක් තුනක් විනාඩි 5ක් 10ක් පහු වෙනකොට නොයික් දොස් පරොස් කියාගෙන අවලාද කියාගෙන ආපහු වාහනට නැගලා එනවා. ඉතින් එහෙම අපිට තියෙන කාර්යබහුල වේගවත් රටාව උන්වහන්සේලාගේ ජීවිතවලටත් අපි බලපෑම් කරන්න යොදාගෙන මිසක උන්වහන්සේලා තුල තියෙන නිවීම ඒ ජීවිත සොයාගෙන යන ඒ සැනසීම සදා යන මාර්ගයේ හිමින් හිමින් අඳුරගන්න අපි ගිහිල්ලා ඒ ශික්ෂණය ලබන්න සූදානම් වෙනවද බලන්න. නිසා අපිට තියෙන්න ඕනේ සද්ධාව මොකක් ගැනද? අපි සද්ධාව කියන්නේ හිතේ පැහැදීමනේ. අපිට තියෙන්නේ අපේම ක්‍රියාකාරීත්වය පිළිබඳ අපේ හිතේ පැහැදීම තියෙන්නේ. අපි පහදින්නේ විහාරස්ථානෙන් පන්සලෙන් අපිට කුණතරම් දේවල් සිද්ධ වෙනවද? අපේ ජීවිත කොච්චරනම් පෝෂණය වෙනවද මේ ධර්මය තුල? මේ ශක්තිමත් වෙනවද? අපි ධර්මානුකූල ජීවිත තුල කොච්චර ආරක්ෂා වෙන්න වැඩපිළිවෙල හැදිලා එනවද කියලා නෙවෙයි අපි බලන්නේ. පන්සලෙන් අපිට කොච්චර දේවල් වුණත් අපිට ඒව මතක නැහැ. අපේ හිතේ තියෙන්නේ අපේ මතකේ තියෙන්නේ අපි කොච්චරනම් දේවල් පන්සලට කරලා තියෙනවද? අපි කොච්චරනම් හාමුදුරන්ට උදව් කරලා තියෙනවද? ඒතර අපේ ලිස්ට් එකේ මතක තියෙන්නේ අපිට ඒවා. ඒ නිසා අපි කොච්චර හොඳද? අනිත් අය වගේද? අපි හුඟක් හොඳයි. අපි හුඟක් වැඩ කරලා තියෙනවා. අපි පන්සල් ගියාම අතු ගාලා එන්නේ. ඒ වගේ අපේ හොඳ තමයි අපිට මතක තියෙන්නේ. එතකොට එහෙම එක එක අපි තියෙන දක්ෂතා ඒව හැම එකක්ම අපේ හොඳ හැටියට අපි අරගෙන තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර පැහැදීමකින් ඉන්නවද කියලා බලන්න. අවුරුදු 30ක් 40ක් සිල් ගන්න උපාසක අම්මා කෙනෙක් මේ බණ ටික අහනවා කියන්නේ. හොඳට සිහිපත් කරලා බලන්න. අරහං ආදී ගුණ 9 තියෙනවානේ බුදු ගුණ 9. විස්තර කරලා කියන්න දන්නවද කියලා බලන්න හිතේ. කාගෙන්වත් අහන්න යන්න එපා. තමන්ගේ හිතෙන් අහලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 කොච්චර මන් දන්නවද? ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ කියලා ඇහුවොත් නම් හැමෝම කියලා ඒක මොකක් හරි කියයි. සම්මා සම්බුද්ධ ගැනත් කියයි. තවදුරටත් ඉස්සරහට අහගෙන ගිහිල්ලා ප්‍රශ්න අහනවා කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ කියලා ඇහුවොත් අපි උත්තරයක් දෙයි මොකක් හරි එකක්. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා එතකොට උපාසකම්මා බුදුරජාණන් වහන්සේට ඇයි බුද්ධ කියන්නේ? ඉතින් මං කිව්වේ කියලා ආය අර උත්තරේම කියයි. එතකොට සම්මා සම්බුද්ධ කිව්වේ. ඉතින් ඔය කෝකත් බුදු ගුණනේ කියයි ඊට පස්සේ. එහෙම අපිට නැහැ අද নিরතුරු බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන ස්වභාවය. දැන් මාධ්‍ය වලින් ඒවා අපේ මනසට පටවලා අපිට දැන් බුදු ගුණ සිහි කරන්න ඕන නම් මොකක් හරි රෙකෝඩින් එකක් දාගෙන ඒක අහගෙන ඉන්න ඕනේ. අපේ ජීවිතයේ ඇතුලේ බුදු ගුණ ටික සිහි වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? අධික කාර්යබහුලභාවය. වැඩ පහසුකම් උදෙසා අපිට වැඩ කරන්න වෙලා ගොඩක්. මං කියන්නේ වැඩ කිරීමත් නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්න. අපේ ආකල්ප මේ පැත්තේ පිරිහීමක් වෙලා තියෙනවා. අපේ සංකල්පනා පිරිහිච්ච සංකල්පනා බවට පත් වෙලා තියෙනවා. පිරිහිච්ච සංකල්පනා කියලා කියන්නේ අපි කල්පනා කරන විදිය මිත්‍යාවත් එක්ක
බරයි. මිත්‍යාවට බර වෙලා. අපේ ආකල්ප සංකල්ප පිරිහිලා මිත්‍යාව පැත්තට හැරිලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කෙනෙකුගේ මේ සංකල්පනා වැරදුනොත් එයා කල්පනා කරන විදිහේ වරද්දව ගත්තොත් ඒ මිත්‍යා සංකල්පනාවට ගොදුරක් වුණොත් අපි මිත්‍යා සංකල්පනා අපේ ගෝචර භූමිය බවට පත් වුණොත් මනසේ එයාට මේ හරි දේ වටහා ගන්න බැරුව වෙනවා කියනවා. සාරවත් දේ වටහා ගන්න බැරුව වෙනවා කියනවා. නිස්සාර දේවල් බොහෝම හරවත් ඇති දේවල් හැටියට හිතමින් ඒවත් එක්ක ජීවත් වෙලා හෙම්පත් වෙලා මැරිලා යනවා. ඒක නේද මේ යුගයේ දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඔට්ටු විච්චි, අපි කල්පනා කරපු, අපි හදා වඩාගත්තු, හොයා හදාගත්තු හැම දෙයක්ම අද දවසේ මොකද වෙලා තියෙන්නේ බලන්න. අපි ගත කරන්න හදපු සුඛෝපභෝගී ජීවිත බලන්න ලෙඩ්ඩු බවට පත් වෙලා අද රටේ ලෝකේ විශාල පිරිසක් ලෙඩ්ඩු බවට පත් වෙලා. වසංගත රෝග පැතිරෙන යුගයක් අපි විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අපි සිද්ධ වුණේ අපි අවබෝධය කරා යන්න වැඩපිළිවෙල හදාගත්තු නිසා නෙවෙයි. අපි පුළුවන් තරම් බැලුවේ අවබෝධය කරා යන වැඩපිළිවෙලකට වඩා විනෝදයට යන්න පුළුවන් වැඩපිළිවෙලක්. විනෝදයෙන් සතුටින් ආස්වාදයෙන් ඉන්න පුළුවන් කොහොමද කියලා අපි හෙව්වේ. අපිට අපේ පෞල් ජීවිතේ විනෝදෙන් ගෙවා ගන්න අපි කැමති වුණා. ඒ නිසා ඒ විනෝදයේ ආස්වාදයේ ලැබෙන බොහොම ලස්සන ජීවිතයක් ගෙවනවා කියලා අපි ඊට අදාළ පහසුකම් හොයන්න. මොකද්ද කියාගන්න බැරි තරම් වෙහෙසක් මහන්සියක් අපිට ගන්න සිද්ධ වුණා. ජීවිත හැමෝගෙම මහා සංකීර්ණ භාවයකට පත් වෙලා ගියා මේ ක්‍රමවේදය නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බොහෝ අය ඈත් වෙලා අධර්මවාදීන් විදිහට වැඩ කරන්න පටන් ගත්තු එකේ විපාකේ තමයි අපිට අවසානයේ සිද්ධ වුණේ මහා අපහසුතා ගොඩක් බවට පත් වුණා ධර්මයට එන්න. දැන් වැඩි ඕනේ මේ බණ ටිකක් අහනවා කියන එක පැයක් විතර ඉඳගෙන පුදුම අපහසුතාවයක් සමහර අයට. කියන්නේ වෙලාව නැහැ හාමුදුරුවනේ වෙලාව නැහැ. වෙලාව නැහැ නෙමෙයි වෙලාව තිබුණට කරන්නේ නැහැ. ටීවී ළඟ ඉඳගෙන කතා බල දැන් කතා දෙකක් බලනකොට පැයක් ගිහිල්ලා. ඒ පැය දෙකේ ඉඳගෙන පැයක හරි දෙකක හරි චිත්‍රපටියක් ගියොත් අපි බලන් ඉන්නවා. hina වෙවි උසුළු විසුළු කර අතීත මතකයන් ආවර්ජනය කර අපේ ජීවිතයට ඒක සම්බන්ධ කරගෙන අපි ඒක දිහා බලා hina වෙනවා අපේ මතකයන් එක්කලා ඊළඟට අපිට දුක් මුසු අවස්ථාවන් පෙනෙනකොට අපේ ජීවිතේ දුක් අවස්ථා මතක් වෙලා අපි අඬනවා දුක හිතෙනවා අපිට මේ මිනිස්සු ඊට පස්සේ කිනාට කිනා කෙනෙහිලිකම් කරගන්නකොට අපිට කෙනෙහිලිකම් කරපු අය මතක් වෙලා අපිට අර මිනිස්සු ගැන තරහක් ඇති වෙනවා. එතකොට මේ විදිහට රාග, දේශ, මෝහ වැඩපිළිවෙල පෝෂණය වෙන විදිහේ ඒ විනෝදාස්වාද ජනක වින්දනය එක්කලා අපි හොඳට එකතු වෙනවා. අපි විනෝදයට පාරක් හෙව්වා මිසක අවබෝධයට පාරක් කැපුවේ නෑ නේද? ඒ නිසා අද අපි මේ උත්සාහවත් වෙන්නේ ඒ සියල්ල අතරින් ඒ අතීතයේ අවබෝධයට පාරක් කපාගත්තු ජන ජීවිතවලට සමානුපාතික ක්‍රමවේදයක් අපි අද හදා ගනිමින් දුෂ්කරතා කමක් නැහැ ජීවිතයට දුෂ්කරතා එන්න අපිට පුළුවන් වෙන්න ඕන ඒක අවබෝධයට මෙහෙව ගන්න. සැප පහසුකම් වෙනුවෙන් දඟලනවා වෙනුවට විනෝදාස්වාදයේ වෙනුවෙන් දඟලනවා වෙනුවට අවබෝධයේ වෙනුවෙන් ටිකක් දඟලන එක අඩු කරලා ඉන්න පුළුවන් වුණොත් මං කියන්නේ අවබෝධ වෙනුවෙන් දඟලන්න කියලා නෙවෙයි. මේ ජීවිතේ දඟලන ගතිය ටිකක් අඩු වෙන්න තමයි අපිට යමක් අවබෝධ වෙන්නේ. එහෙට දඟලනකොට මෙහෙට දඟලනකොට එහාට මෙහාට යන ගමන් කිසිදු වැටහීමක් ඇති කරගන්න බැහැනේ කෙනෙකුට. ඒ වගේ මේ හිත එහාට මෙහාට දඟලන්න ගත්තට පස්සේ හිත නලියන්න ගත්තට පස්සේ එහෙ විසිරෙනවා මෙහෙ විසිරෙනවා කොහේ හරි දුවනවා හිත. දුවා ගන්න බැරි වුණාම බුදියනවා. ඊට එහා මේ දෙයක් කරන්න මේ හිත දන්නේ නැත්නම් එයා දක්ෂ නැත්නම් ඒ හිත අදක්ෂ හිතක් දමනේ නොවිච්ච හිතක් බවට පත් වෙලානේ. ඒ නොදමුණු හිතවලට ස්වභාවය තමයි වේගෙන් ඔබ හැසිරෙන ලක්ෂණය. ඒ නිසා බණ ටික අහනකම් එකලස් කරා ඉන්න කැමති නෑ. එහෙට දුවන්න මෙහෙට දුවන්න
ඉතින් අපි මේ උත්සාහවත් වෙනවා පින්වතුනි මේ ටිකෙන් ටික මිනිස්සුන්ට බණ චුට්ටක් අහන්න. ඉඳගෙන ඉඳලා බණ ටිකක් අහන්න හුරුවක් පෙරහුරුවක් ටිකෙන් ටික හදාගන්න අවශ්‍ය මගක් අපි මේ විවර කරලා දෙනවා. ඉතින් ඒ ආකාරයට මේ මිනිස් වර්ගයා අතරට මේ ධර්මයේ ගෙනහිල්ලා මිනිසුන්ට තමන්ගේ වැඩ රාජකාරී වලින් පුංචි පුංචි විවේකයන් හැදෙන වෙලාවට හරි ඒ ධර්මයේ අහනකොට මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා එක්ක ජීවත් වෙන එක නෙවෙන්නේ. එතකොට මාර කියා දුන්නු ආකාරයට අද අපිට ආරණ්‍ය සේනසුනුන් වල ගිහිලා නතර වෙලා අපේ මේ කටයුතු රාජකාරී ටිකත් අර වැඩ ටිකත් ඔක්කොම කරගන්න බැරි මන්ටමක ඉන්නවා. එතකොට ඒක නිසා එදා වගේ අප උපස්ථාන කරගෙන ඉන්න ගිහිල්ලා අපිට අවවාද අනුශාසනා නිතර ලබන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා අපි පුරුදු වෙලා හිටියා පොයේ දවසට ගිහිල්ලා දවසම අවවාද ටික අරගෙන ඇවිල්ලා ඉතුරු මාසෙම ධර්මයේ හැසිරීමක් කරගන්න අවශ්‍ය පසුබිමක් තිබුණා අපිට. හැබැයි අපි ඒක කළේ නැහැ. ඉතිරි මාසෙම අපේ ජීවිතත් එක්ක හෙම්පත් වෙනකන් දඟලලා ගිහිල්ලා පොඩි විවේකයක් ගන්න පන්සලට ගිහිල්ලා එදාට සිල් අරගන්නවා අපි ගිහිල්ලා. බණ මඩුවේ වාඩි වෙලා සිල් අරගෙන හිටියට ඒ සිල්පද ටික අපේ ජීවිතය තුළ අර්ථ ගන්නව ගන්නට අපහසුයි. බණ ටිකක් කියනකොට නින්දට යනවා. එක්ක හිත ආගයතේ විසිරෙනවා. භාවනාවක් කරන්න ගන්නකොට විසිරෙනවා. එක්ක නිදා ගන්නවා හොඳට. එතකොට ධර්මයකට සමීප කරන්න හදන මේ එක දවසක අපිට සාර්ථකව ධර්මය ගන්නත් බෑ දවසම. ඒ අරන් එන ඒ ධර්මය මාසෙ පුරා අපිට ප්‍රායෝගික කරගන්නත් බෑ. ඉතින් ඒ නිසා මට හිතෙනවා අපිට දැන් මේ කොරෝනා වසංගතය සමග උදා වෙලා තියෙන වාතාවරණය පසුබිම අපේ අවිවේකී ජීවිතය තරමකට ලිහිල් කරන බවක් පේනවා. අපිට ටිකක් මානසික හිරවීමක් වගේ ඒක දැනෙනවා අපේ බලාපොරොත්තු ටික බිඳ වැටෙන නිසා. ඇයි බලාපොරොත්තු ගැන හිත අයියෝ මොකක් වෙයිද මොනවා කරගන්නද කියලා එහෙම අවිවේකී බවක් අපේ මනසට හදාගෙන තියෙනවා. අපි වෙනම මේ අර කරන්න ඉන්න වැඩ ගැන කල්පනා කර. ඊට පස්සේ අවිවේකී බවක් ඇති කරගෙන තියෙනවා අපිට මේ වෙනකොට බොහෝ දිනෙකට හැදිලා තියෙන ලෙඩ ගැන කල්පනා කර. හැබැයි අපිට සිහිය උපද්දවන්න අපිව තල්ලු කරන ලක්ෂණයක් නෙවෙයිද මේ තියෙන්නේ. මේ කොරෝනා වසංගතය තුල අපිව තල්ලු කරලා දාන්නේ අවිවේකී ජීවිතයෙන් යම් විවේකයකට. සැපදායි සුවදායි පහසු හොඳ සුන්දර ජීවිතයක් කියලා අපි හිතාන හිටපු මායාවෙන් සැබෑ අවබෝධයට මේ තල්ලු කරන්නේ. මේක දුක. අනන්ත අප්‍රමාණ දුකක් මේ ජීවිතය කියන්නේ. කෙලවරක් නැති දුකක්. ඒ දුක ටිකෙන් ටික අවබෝධ කරගන්න මිනිස් වර්ගයාට හොඳට දැනෙන තේරෙන තැනකට මේ තල්ලු කරලා තියෙන්නේ. ධර්මයක හැසිරීම ආරම්භ කරන්න කාලයයි. ඒ නිසා මේ කොරෝනා අපි ළඟට කිට්ටු වෙමින් අපේ ගේ වටේට ඉඳගෙන අපි ගෙට හිර කරගෙන තියෙනවා වගේම අපේ ගේ ඇතුළටම අපේ ජීවිතේ ළඟටම ධර්මයක් එන ස්වභාවයක් හැදිලා. මට හිතෙන්නේ මේක ධර්මය අවබෝධ කරගන්න කැමැති අයට රුචි පරිදි විවේක නිස්සිතං විවේකය ඇසුරු කරගෙන විරාග නිස්සිතං රාගයෙන් මත්වී ගිය ජීවිතේ පොඩ්ඩක් අයින් කරලා විරාගය කියන ධර්මතාවය ඇසුරු කරගෙන ඒ වගේම නැවත එකම දේ ආයෙ රෝධ කරක රෝධේ එකම තැන කැරකෙන්නා වගේ අපේ ජීවිත එකම තැනම රොටේට් වෙවි යන ගමන එකම දේ යලි සිද්ධ වෙන කර්ම ස්වභාවයේ පොඩ්ඩක් අඩු කරලා ඒවා රෝධ නොවන තැනට නිරෝධ වෙන තැනට කටයුතු කරමින් ඒ නිරෝධ ධර්මයේ ඇසුරු කරගෙන නිරෝධ නිස්සිතං ජීවිතේ අපි මේ කැප කරගෙන හිටියේ
අපි ජීවිතේ අප වෙලා කැප වෙලා කරගත්තේ මොනවද කරන්න ගියේ මොනවද අවසානයේ මේකද මේ අප කැප වෙලා කරගත්තු යහපත කියලා කියන්න තියෙන්නේ දැන්. කෝ කාටද හිතූ විදියට සංවර්ධනයක් කරා යනවා කියලා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද මුළු සමස්ත ලෝකයේම එන හිටලා ලංකාවේ ගොඩාක් සංවර්ධන කටයුතු ව්‍යාපෘති එන හිටලා ජන ජීවිතවල සංවර්ධන ව්‍යාපෘති අඩාල වෙලා. එතකොට සංවර්ධනය කියලා මෙච්චර කල් ආපු සංවර්ධනයේ අවසාන ඉලක්කය මේද? අපේ ගොඩනැගිලි අපේ යාන වාහන මේවා පහසුකම් ටිකක් අපිට හැදුනා වුණාට අපි අවසානයේ ලොකු අපහසුවකටපත් වෙලා නැද්ද බලන්න. ඒ නිසා අපේ ජන ජීවිතේ දැන් නැඹුරු කරන්න කාලයයි අවබෝධයේ පැත්තට. එතකොට මේ අවබෝධයේ පැත්තට නැඹුරු කරන්න අපේ ජීවිතය මෙහෙවන්න කාලයයි. ඒ නිසා ඒ මෙහෙවීම පිණිස අවශ්‍ය කරන ධර්මයක් අපි ළඟට ඇවිල්ලා එක පැත්තකින් අපි කරන්නේ නැති නිසා දෝ බලකිරීමක්සේ කොරෝනා පැමිණිලා අපිට යමක් හිතන්න පුළුවන් තැනකට ගේන්න. හිතන්න පුළුවන්කම තිබුණත් බැරි වුණත් හිතන්න වෙන තැනකට දැන් ඇවිල්ලානේ මේක. ඒ නිසාවත් අටු ගානේ අපිට දැන් මේක කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ චින්තනය වර්ධවා ගන්න එපා දැන් බොහොම හොඳ තැනකට මේකපත් කරගන්න. හොඳ කාලයක් ලබන්න අපිට මේ අපිට උදා වෙන මේ අවහිරතාම උපකාරක ධර්මසේ යොදා ගන්නට. ඉතින් එවන් තැනකට යන්න අපි මේ ධර්මයේ ක්‍රියාත්මක කරලා ධර්මයේ පනගන්වලා ගන්න අවශ්‍ය කරන මෙහෙයුමක් තමයි මේ ධර්ම දාන පින්කම් ඇසුරු කරගෙන කරන්නේ. ඉතින් සද්ධාවන්ත පින්වතුනි අදත් මා මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වුණේ ඒ අවබෝධයට යන එක කොච්චර වැදගත් වැඩක්ද ඒක කොච්චර වටිනා දෙයක්ද අන්නේ වටිනා දේ ඔබ තුල ඇති කරගන්න ශක්තියක් ලබා දීමේ දේශනාවක් තමයි අදත් සිදු කරේ. ඉතින් අද මෙම දේශනාවේ අවබෝධයට මඟ පෙන්වීමේ 17 වෙනි දේශනාව සඳහා අද අනුග්‍රහය දක්වලා තිබෙන්නේ ඒ වගේම උතුම් අදහසකින් යුක්තව මේ ධර්ම දාණය ලැබලා දීලා ඒ තුලින් ලෝක යහපත හැම කෙනාගේම සිත් සුව පිණිස මේ ධම යොදා ගන්න ආකාරය ගැන ධර්ම දානයක් තිලින කිරීමෙන් මහතු පුණක් රැස් කරගෙන තමන්ගේ ආදරණීය පරලෝසපත් ඒ මෑණියන්ව සිහිපත් කරලා අනුමෝදන් කරන්න තමයි මේ පින්කම සිදු කරලා තියෙන්නේ. අද මේ දායකත්වයේ දරන්නේ කිරින්දව ප්‍රදේශයේ ජීවත් වන කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියක් වන SSA අමාලි හර්ෂණී සිරිවර්ධන මහත්මියත් එතුමියගේ ආදරණීය ස්වාමියා වන ධනුෂ්ක දිසානායක මහත්මයාත් දායකත්වයෙන් තමයි මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ පවත්වනු ලබන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව තුලින් ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා පරලෝසපත් මෑණියන් වන විශ්‍රාමලත් සහකාර රෙජිස්ටර් ජෙනරාල් එම්.ඒ. නන්දාවති ආදරණීය මව්තුමියට තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන මේ දිනවල පවතින වාතාවරණය තුල ලොකු පින්කම් ගන්නට විදිහක් නැහැ. ලොකු දාන පින්කම් කරන්න විදිහක් නැහැ. ලොකු ධර්ම දේශනා ගෙදරට වඩම්වා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මුළු මහත් පිරිසකට මහත් වූ පිරිසකට මේ ධර්මයේ දෙන්න දීලා ඒ පින රැස් කරලා තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ තුන් මාසෙ පිරෙන වෙලාවේ මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආදරණීය නන්දාවති මෑණියනි ඔබට ලැබුවා වූ යම් වූ ආත්ම භාවයක දුකක් පීඩාවක් වේ නම් ඒ සියලු දුක් පීඩා දුරු වෙත්වා කායික වූද මානසික වූද සුවපත්භාවයේ සැලසේවා ඊතා ඉක්මනින් අජර අමර අමෘත මහා නිර්වාණය පිහිටන්ට අවශ්‍ය ධර්මයේ මතු වේවා කියලා අද දරුවන් විසින් පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා එම්.ඒ. තිලකරත්න ලොකු මාමාව සිහිපත් කරලා. ඒ ලොකු මාමේ ඔයාටත් ඒ වගේම එම්.ඒ. ගුණතිලක පොඩි මාමාව සිහිපත් කරලා ඒ මාමටත් ඒ වගේම චූටි මාමා එම්.ඒ. ජයතිලක ඒ කියන්නා වූ
තිලකරත්න ගුණතිලක ජයතිලක කියන මාමලා වෙනුවෙනුත් මේ පින් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා DM සුනිල් දිසානායක බණ්ඩාර පියතුමාණන්ට පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. SSA පොඩි අප්පුහාමි අත්තාට මේ පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම MM නන්දාවති කිරියම්මාට මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම MA පොඩි අප්පුහාමි අත්තා MP සෝමාවති කිරියම්මා ඒ වගේම EM ගුණතුංග පද්මසිරි කියන බාප්පාටත් මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා SMTB සමරවීර මාමාටත් මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට නම් සඳහන් කළ ඒ තිලකරත්න ලොකු මාමාගේ සිට සමරවීර මාමා දක්වා ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදනා කරලා තමන්ගේ ආදරණීය මෞතුමිය ඇතුළු ඒ නන්දාවති මෞතුමිය ඇතුළු සියලුම මේ මිය පරලෝකීය නම් සඳහන් කළාද මෙතන යම් නම් සඳහන් කිරීමක් කරන්න නොහැකි වුණාද ඒ පින් බලාපොරොත්තු වෙන පින් අපේක්ෂා කරන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදනා කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි පළමු කොට මේ බලාපොරොත්තුවත් එක්ක රැස් කරගත්තු මේ උදාර පුණ්‍ය ධර්මයේ කුසල ධර්මයේ අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙව්බම පිරිසට අපි අනුමෝදන් කරමු මේ පින්. සියලු දෙවියෝ සැපවත් වේවා සුවපත් වේවා මේ ලෝකේ පිහිට පිලිසරණ පිණිස ආරක්ෂාව රැකවරණය සලසලා දෙන්න බුදුදහමේ මතුවීම පිණිස දෙවියන්ගේ ආරක්ෂාව මඟ පෙන්වීම සැලසෙත්වා දෙවියොත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම මේ මිය පරලෝකීය ඥාතීන්වරුන් සිහිපත් කරනවා. විශේෂයෙන් අපේ ඒ ආදරණීය මෞතුමිය වෙනුවෙන් ඒ දරුවෝ හැටියට නන්දාවති මහත්මියට අනුමෝදන් කරනවා යලි යලිත් මේ පින. ඒ වගේ නම් සඳහන් කළා වූ සියලු ඥාතීන්ට හිතයිසින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අය සැපවත් වේවා සුවපත් වේවා සාන්ත නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන්නා වූ SSA අමර සිරිවර්ධන පියතුමාණන්ටත් මේ පින් අනුමෝදනා කරලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා නිරෝගී සම්පන්නිය ඒ වගේම තිර ජීවනයේ සහ උතුම් ධර්ම අවබෝධය සැලසේවා පියතුමනි ඔබට කියා මේ පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම SH නන්දා දිසානායක මෑණියන්ටත් මේ පින් අනුමෝදනා කරනවා. ආදරණීය මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ තිර ජීවනය එමෙන්ම උතුම් ධර්ම අවබෝධය සැලසේවා කියන මෙත් සිතින්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා SSA අමිල උපේන්ද්‍ර සිරිවර්ධන සොහොයුරා ඇතුළු පවුලේ සැමටත් අසල්වාසී සියලුම දෙනාටත් මේ ධර්ම දාණයට යොමු කළ පින්වත් හේෂාන් ප්‍රියසාන්ත සොහොයුරාටත් හා පවිත්‍රා ශාමලී සොයුරියටත් ඒ රාජකාරී ජීවිතයත් එක්ක එකතු වෙලා සිටින සොයුරියන්ටත් මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ සඳහන් කරගත් පරිදි ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදනා වේවා සැපවත් වේවා සුවපත් වේවා හැම දිනාටම මුතුන් ධර්ම අවබෝධයට මග හසර විවර වේවා කියලාත් අපි සාදුකාර පවත්වමු. ඒ වගේම නැවතත් අපි සිහිපත් කරමු මේ ධර්ම දාණයට නම් සම්බන්ධ වුණ හැම දිනාටම ඔබ අප හැම කෙනාම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින SSA අමාලි හර්ෂණී සිරිවර්ධන මහත්මියට ඒ වගේම ධනුෂ්ක දිසානායක ස්වාමියා ඒ මහත්මාටත් ඒ දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ ධර්ම ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ජීවනය සහ ඒ වගේම තමන් කරන කියන සෑම කටයුත්තකින්ම යහපත අභිවෘද්ධිය සලස ගැනීමේ හැකියාවත් උතුම් ධර්ම අවබෝධයත් වහා සැලසෙන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියමු. හැම දිනාටම අපි සෙත් පතනවා අද ලංකා වාසී ලෝක වාසී මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
සැදැහැවතුනි ඔබ සවන්දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.